සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තමන්ගේ මිය පරලෝකීය ආදරණීය දෙමාපියන්ට පින්පෙත් අනුමෝදනා කිරීම පිණිස පින්වත් රම්‍යා විජේන්ද්‍ර මහත්මිය තමයි අද ධම්මෝසද සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා පින්වතුනි, පවාත දීප තුල්යාය සායු සන්තතියාකයන්, සුළඟින් සැලී නිවෙනා පහන් සිලකට සමවෙන තිබෙන ආයුෂ අපගේ වේගයෙන් ගෙවෙමින් යයි. පරූපමාය අත්තානං භාවයේ මරණ සති. අනුන් මැරෙන හැටි දැන තමන් උපමාවටගෙන මරණය ගැනද නිරතුරු වැඩිය යුතු භාවනාවක් ලෙස මේ ගාථාව සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. අන් අය මරණයට පත් වෙලා අපේත් එක්ක එකට වාසය කිරීම අත්හැර යනකොට ඒ අයගේ මරණය දැකලා තමන්ගේ මරණය සිහි කරමින් නොපමාව ධර්මයේ හැසිරෙන්න ඕන. තමන්ගේ ජීවිතේ අප්‍රමාදී බවට පත් කරගන්න ඕන. තමන්ගේ ජීවිතේ අප්‍රමාදී බවට පත් කරගන්නවා කියලා කියන්නේ පින්වතුනි, කුමක් උදෙසාද අපි මරණයට පත් වෙනවා කියන කාරණේ දැනගෙන ප්‍රමාද නොවිය යුත්තේ? කොමක්ද අපි ඉක්මන් කරලා කරගත යුත්තේ? ජීවිතය ගැන හොඳට නුවණින් සලකන කෙනෙක් ප්‍රමාද නොවී කරගන්න දේ තමයි තමන්ගේ ජීවිතේ අයහපතින් ගලවා ගන්න එක. තමන්ගේ ජීවිතේ අනාගතයේ එන අනතුරු ගැන සිහි කරන කෙනෙක් ප්‍රමාද නොවී කරගන්න එක තමයි තමන්ගේ ජීවිතේ යහපතට පමුණුවා ගැනීම. මොකද මේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ ගාථාවක් වදාළා මේ ජීවිතය ගැන අඥාන කෙනා හිතන විදිහ. පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති. බාලයා එහෙම නැත්තම් අඥානයා මෝඩ තැනැත්තා හිතන්නේ පුත්තා මත්ති මට පුත්තු ඉන්නවා නොවේ, ධනං මත්ති මට සල්ලි තියෙනවා නොවේ, ඉති බාලෝ විහඤ්ඤති එසේය බාලයා හිතන්නේ. අත්තාහි අත්තනෝ නත්ති ඒත් බාලයාට නොතේරේ තමාට තමාවත් නැත්තේය කියා. කුතෝ පුත්තා තමාට තමාවත් නැති කල්හි මොන පුත්තුද? කුතෝ ධනං මොන ධනයක්ද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ ගාථාවට පසුබිම්ුනේ ඒ සිද්ධිය. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා මහා ධනස්කන්ධයක් තියෙන සිටුවරයෙක්. ওই සිටුවරයා
බොහෝ ධනය හරි හම්බ කරලා ඒ වෙනකොට සිටුවරයා හොඳටම වයෝවෘද්ධයි. සිටුවරයාගේ පුත්‍රයා එකම පුතා ඒ වෙනකොට හොඳ තරුණයා. මේ සිටුතුමා තමන්ගේ පුතාට තමන්ගේ ළඟ වාඩි කරගෙන නිරන්තරයෙන් අවවාද කළා. පුතාට කරපු අවවාදෙ මොකද්ද? පුතාට කියනවා පුතේ උඹ දැක තියෙනවාද වේයෝ හුබහ බඳින විදිහ? එතකොට අර පුතා කියනවා තාත්ති මම දැකලා තියෙනවා. කොහොමද පුතේ වේයෝ හුබහ බඳින්නේ? තාත්තේ වේයා ඊටාම පුංචි මැටි ගුලි අරගෙන ඉන්නේ. මේ පුංචි මැටි ගුලි අරන් ඇවිල්ලා මේවා එක එක තියලා වේයා හුබහ බඳිනවා. වේයාගේ ශරීර ප්‍රමාණයත් එක්ක හිතා ගන්නවත් බැරි තරම් විශාලෙට වේයා හුබහ බඳිනවා. හරි පුතේ කිව්වා. පුතේ උඹ දැක තියනවාද කවදාවත් වේයෝ තමන්ගේ මැටි ගුලි අනිත් අයට දෙනවා? අනේ නෑ තාත්තේ මැටි ගුලි හුවමාරු කරගන්නවා මං දැකලා නෑ. ආන් පුතේ හිතට ගනි. වේයා හුබහා බඳිනවා වගේ හම්බ කරපන් දෙන්න එපා. දැන් මේ කවුද මේ කියන්නේ? තමන්ගේ තාත්තා පුත්‍රයාට කියලා දෙනවා. ඊළඟට සමහර දවස්වලට කියනවා පුතේ උඹ දැකලා තියෙනවද මීමැස්ස වද බඳිනවා? තාත්තේ මම දැකලා තියෙනවා. පුතේ කොහොමද මීමැස්ස වදේ බඳින්නේ? තාත්තේ මීමැස්සා මල් වලට ගිහිල්ලා රොන් අරගෙන ඇවිල්ලා ඒ රොන් වලින් විශාල වදයක් බඳිනවා. එතකොට තාත්තා අහනවා පුතේ උඹ දැකලා තියෙනවද මීමැස්සෝ කවදාවත් තමන් ළඟට එන අයට උංගව තියෙන ඒවා දෙනවා? අනේ නෑ තාත්තේ මං කවදාවත් දැකලා නෑ. ආන් හිතට ගනින් පුතේ. වියදම් කරන්න එපා. මීමැස්ස වදේ බඳිනවා වගේ හම්බ කරපන්. ඕන්න ඔහොම කිව්වා. එතකොට තාත්තගෙන් වුණත් අහන්න ලැබුණේ මේ පුත්‍රයාට අධර්මයක්. ඔහොම කයිවාරු ගහමින් හිටපු කෙනා මිය ගියා. ඒ සිටුවරයාගේ නම තෝදෙය්‍ය. ඔය තෝදෙය්‍ය සිටුවරයා පණ පිටින් ඉන්න කාලේ පින්වතුනේ භාග්‍යතුන් වහන්සේ තෝදෙය්‍ය සිටු මැදුරට ඒ මැදුර අභියසට දාන් පිණ්ඩපාතයට වැඩලා තියෙනවා. පිණ්ඩපාතේ වැඩිහම තෝදෙය්‍ය සිටුවරයා මේ ශ්‍රමණයන් වහන්සේලාව බැනලා එලව ගන්නවා කියනවා. මෙහි දානෙට මුකුත් නැහැ කියලා. පස්සේ තෝදෙය්‍ය සිටුවරයා මිය ගියා. ඒ ප්‍රදේශයේම මහ සිටුවරයානේ. ඉතින් පින්වතුන්ලා දකින්නවා අද කාලේ වුණත් මේ ඔය සම්භාවනීය කෙනෙක් ධනවතෙක් මිය ගියාට පස්සේ මහා ජයට අවමංගල්‍ය ගන්නවා. ඔය වගේමයි තෝදෙයියට පාරේ තොරන් බැඳලා අවමංගල්‍ය ගත්තා. අරගෙන වැඩි කාලයක් නෑ. දවසක් තාත්තගේ වියෝවෙන් පස්සේ ඒ පුතාගේ නම සුභ. ඔය සුභ කියන අභිනව සිටුවරයා දැන් අලුත් සිටුතුමා කරත්තේ නැගලා යනවා රාජ්‍ය සේවය පිණිස. ඒ යනකොට දැක්කා පාරයිනේ බලු කුක්කෙක්. මේ කුක්කා මේ සුභ සිටුවරයාව දැකලා බුරමින් දුවගෙන ආවා. එතකොට සිටුවරයා කරත්තේ නැවැත්තුවා. කරත්තේ නවත්තලා අර කුක්කට ළඟට අඩ ගහනකොට කුක්කා බොහෝම ලෙන්ගතුකමින් ළඟට ආවා. මේ සිටුතුමාටත් මේ බලු කුක්කා ගැන ආදරයක් හටගත්තා. අනේ කරත්තේ නගගෙන ගෙදර එක්කන් ආවා. දැන් මේ බලු කුක්කා මේ බලු පැටිය හැදෙන්නේ සිටු මන්දිරේ. සිටු මන්දිරේටම පෑහෙන ගතිගුණ වලින් යුක්තව මේ බල්ලා සාමාන්‍යයෙන් වැඩෙනවා. දවසක් භාග්‍යවතුන් වහන්සේ ඔය සිටු මන්දිරේ ළඟට පිණ්ඩපාතේ වැඩම කළා. ඒ සිටු මන්දිරේ ළඟට භාග්‍යවතුන් වහන්සේ වඩිනවා දැක්කහම මේ බල්ලා සිටු මන්දිරේ ඇතුලේ ඉඳලා බුරන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ බලනවා මේ තථාගතයන් වහන්සේ දැක්කහම මේ ශ්‍රමණ රූපය දැක්කහම මේ බල්ලා මෙච්චර කෝපයෙන් බුරන්නේ මොකෝ?
ඒ ජීවිතයේ දෙස බලනකොට දකින්නවා භාග්‍යතුන් වහන්සේ අනාවරණ ඥාන ඇතිසේක. උන්වහන්සේගේ ඥානයේ කිසිවකින් වැසී නැත. භාග්‍යතුන් වහන්සේ සිනහවක් පහළ කරලා කිව්වා හනේ හනේ තෝ දෙය. ඔහේ ඉස්සරත් මෙතෙක් ආපුවම අපට බුරනවා. ඔහේ දැනුත් බුරනවා. කියලා භාග්‍යතුන් වහන්සේ පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ මේ බල්ලාට ඔය කතාව කිව්ව වෙලේ ඉඳලා බල්ලා හරි වෙනස් වුණා. වෙනදා වගේ බල්ලාගේ ප්‍රිය ස්වභාවයක් සතුටින් ඉන්න ස්වභාවයක් තිබ්බේ නැහැ. මේ බල්ලාගේ වෙනස දකින්න තෝ දෙය මේ සුබ සිටුවරයා. දැකලා සේවකයෙක්ගෙන් ඇහුවා අපේ බල්ලට මේ මක් වෙලාද? කිව්වා අනේ සිටුතුමනි කියන්න තරම් මහා දෙයක් සිද්ධ වුණේ නැහැ. නමුත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා සිටු මන්දිරය ළඟට. ඒ වෙලාවේ අපේ බල්ලා බිරුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ අපේ බල්ලට මහසිටුතුමාගේ නම කියලා කතා කළා. තෝ දෙයිය කියලා කතා කළා. ඒ වෙනේ ඉඳන් තමයි කිව්ව මේ වෙනස. ඊට පස්සේ සුභ සිටුවරයා බොහෝම කිපිලා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. භාග්‍යතුන් වහන්සේට චෝදනා කළා ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගෙදර හැදෙන බල්ලට අපේ තාත්තගේ නම කියලා කතා කරලා තියෙනවා. ස්වාමීනි ඒක සුදුසු නෑ. භාග්‍යතුන් වහන්සේ වදාලා සුභ ඔබ පිළිගත්තත් නැතත් ඔය ඉන්නේ ඔබගේම තාත්තා. ඔය මහා ධනස්කන්ධයේ උරුමකාරයා ඔය ඉන්නේ. ඔය ධනස්කන්ධේ හම්බ කරපු කෙනා ඔය ඉන්නේ. සුභ මං කියන දේ ඔබට කරන්න පුළුවන් නම් ඔබ ඔය බලු කුක්කාට අද ගිහිල්ලා දියනුමුසු කිරිබතක් හදලා කන්න දෙන්න. ඒ කිරිබත කාපු ගමන් ඔය බල්ලට කිරිවල තියෙන මත්ගතියට නිදිමත ඒවි. නිදිමතෙන් බල්ලා ඉන්න වෙලාවේ හේසීරුවේ කනට කරලා මෙහෙම කියන්න. තාත්තා මට නොදී හංගපු වස්තුවක් තියෙනවද? ඒ වස්තුව තාත්තා කොහෙද හැංගුවේ කියලා අහන්න. එතකොට සුභ ඔබට දැනගන්න පුළුවන් වෙයි කිව්වා. සුභ සිටුවරයා සැකයෙන් නමුත් මේක කළා. කලාම පිංගුතුනේ මේ බල්ලා නිදි මරගාතේ නිදි කලන්තෙන්ම නැගිටලා ගිහිල්ලා වත්තේ තැනක් හාරනවා. සේවකයෝ ලව්වා සුභ සිටුතුමා එතන හාරනකොට තමන්ගේ පියා මරණයට පෙර තමන්ගේ පියා පරිහරණය කරන ලද රණින් කර වූ සැරමිටිය රත්තරම් මිරිවැඩි යුගල තාත්තා බත් කාපු රම්පිඟාන මේවා පෙට්ටියක දාලා එතන වලලලා. බලන්න පිංගුතුනේ ජීවිතයක උරුමය. අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට අපි හිතනවා අපි කළ යුතු දේ නොපමාව රැකී ආරක්ෂා කොට ධනය හම්බ කර ගැනීමයි. එහෙම නැත්නම් අපි හිතනවා අපි කර යුත්තේ අපේ දේපල සම්පත් දියුණු කර ගැනීමයි. මේ ආදී නානා හිතුවිලි අපිට තියෙනවා. හැබැයි බලන්න යම් දවසක මේ ජීවිතේ අත්හැරලා දාලා යන්න වෙනකොට ඒ සම්පත්ති මුකුත් අපට උරුමයක් වෙන්නේ නැහනේ. ඒ නිසා ජීවිතේ අනාගතයේ දෙස බලලා හරියටම කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කිහිපයකදීම වදාලා ඒ දේශනාවලට කියනවා අනාගත බය සූත්‍ර. මම අද ඔබට ධර්ම කාරණා කියා දෙන්නේ මේ අනාගත බය සූත්‍ර ඇසුරු කර ගනිමින්. පඨම අනාගත බය සූත්‍රයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ආරණ්‍ය වාසී භික්ෂුවක්. ආරණ්‍ය වාසී කියලා කියන්නේ වනයේ හුදකලාව වැඩ ඉන්න භික්ෂුවක්. ඒ භික්ෂුව මෙහෙම කියනවා නුවණින් කල්පනා කරන්නේ. හුදකලාව වනයේ වාසය කරන මාහට සර්පෙක් හෝ දෂ්ට කරන්නේය. ගෝනුස්සෙක් හෝ දෂ්ට කරන්නේය. පත්තෑයෙක් හෝ දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේය. එය මාහට අන්තරාය කරයි.
ඔන්න වනාන්තරයේ ඉන්න වනේ කුටියක හුදකලාව ඉන්න භික්ෂුව හිතනවා ජීවිතේට මරණය එන්න පුළුවන්. විස සහිත සතෙක් දෂ්ට කරලා. එහෙම දෂ්ට කරොත් එහෙම මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක මට තියෙන ලොකු අනතුරක්. මේ ගෝනුසොපත් ඇවි පැත්තායෝ ඊළඟට විසගෝර සර්පයෝ දෂ්ට කරන්නේ කල්ලතුව දැනුම් දීලා නෙමෙයි. උන් දෂ්ට කරාට පස්සේ අපි මෙච්චර දවසක් සුවපහසුවෙන් ජීවත් වෙන එක අපට අහිමි වෙනවා. සමහර විට සතෙක් දෂ්ට කරලා බැරෙන්නේ නමුත් ලෙඩ ඇඳට වැටිලා කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සුවපහසුවෙන් ඉන්න බැරුව යනවා. ඒක ජීවිතේට තියෙන අනතුරක්. ඒතර භික්ෂුව හිතනවා කියනවා ඒ නිසා මම නොපැමිණි මාර්ගඵල ආදී විශේෂ අධිගමයන් ලැබීම පිණිසත් අත් නොදුටු මාර්ගඵල ආදිය අත්දැකීම පිණිසත් සාක්ෂාත් නොකළ මාර්ගඵල ආදිය සාක්ෂාත් කිරීම පිණිසත් වීරිය ආරම්භන්ට වුණා. අන්න මොකක්ද හිතන්නේ? මේ ධර්මයේ වැඩි දියුණු කර ගැනීමක් ගැනයි ඒ භික්ෂුව හිතන්නේ. ඒකට හේතුව මොකෝ පින්වතුනේ? අපි මේ ජීවිතේ ජීවත් වෙලා ඉන්නකොට ජීවත් වෙන කාලේ අපි හරි හම්බ කරගන්න ධනය නොවේ අපේ ජීවිතේට හැබෑම සැපේ හදලා දෙන්නේ. මේ ධනයට තීරණය කරන්න බෑ අපේ ජීවිතේ මරණින් මත්තේ පරලොව ගතිය. අපිට තියෙන දේපල වලට තීරණය කරන්න බෑ පරලොව ගතිය. අපිට ඉන්න ඥාති හිත මිත්‍රාදීන්ට තීරණය කරන්න බෑ පරලොව ගතිය. අපේ උගත්කම් වලට තීරණය කරන්න බෑ පරලොව ගතිය. හැබැයි අත්තනාව කතම් පාපං තමන් කරලා තියෙන්නේ පව් නම් අත්තනා සංකිලිස්සති. ඒ පව් වලින් තමන් කෙලෙසෙනවා. පව් නිසා තමන්ට දුගතිය උපදින්න වෙනවා, විඳවන්න වෙනවා. අත්තනා අකතම් පාපං තමුන් පව් කරන්නේ නැතුව වාසය කළොත් අත්තනාව විසුද්ධති. ඒ තුලින් තමන්ගේ ජීවිතේ පිරිසිදු එකක් වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං. ඔය විදිහට පිරිසිදු බව හෝ අපිරිසිදු බව කියන්නේ තමන්ට අයිති එකක්. ඒක තමන්ගේ දෙයක්. නාඤ්ඤ මඤ්ඤං විසෝධේ. තව කෙනෙකුට තව කෙනෙක්ව පිරිසිදු කරන්න බෑ. මේ තමයි බුද්ධ භාෂිතය. ඒ නිසා අනාගතේ විස සහිත සර්පයෙක් දෂ්ට කොට ඔබේත් මගේත් අපි කාගේ වුණත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන නුවණින් සලකා ප්‍රමාද වෙන්න හොඳ නැහැ. අප්‍රමාදීව ජීවිතේ පින්දහම් කුසල් දහම් රැස් කරමින් යහපතේ පමුණවා ගන්න ඕන. අපේ ගාව තියෙනවා නම් යම් දුරුගුණ, පව්, අකුසල් ඒවා ඉක්මනින් දුරු කරලා දා ගන්න ඕන. ආන්න ඒක හොඳට හිතට ගන්න පින්වතුනි. තමන්ගේ ජීවිතේ විසගොහර සර්පයෙක් දෂ්ට කළා මැරෙනවා කියන එක අපටත් වෙන්න පුළුවන්. අපට එය එන්ට කලින් අපි හිතට අදිෂ්ඨානයක් ඇති කරගෙන අප්‍රමාදී වුණොත් එහෙම අකුසල් බැහැර කරලා කුසල් රැස් කරගන්නට ඔන්න අපට ආරක්ෂාව තියෙනවා. භික්ෂුව මෙහෙමත් හිතනවා කියනවා. මං හුදකලාව වනේ වාසය කරනකොට මට මෙහෙම වෙන්න පුළුවන්. পায় පැකලි වැටෙන්නට පුළුවනි. මං වැළඳූ දාණය අජීර්ණ වෙන්න පුළුවනි. මගේ පිත හෝ කිපෙන්න පුළුවනි. මගේ සෙම හෝ කිපෙන්න පුළුවනි. මගේ වාතය හෝ කිපෙන්න පුළුවනි. ඒ තුලින් මාගේ මරණය සිදු විය හැක්කේය. එනිසා මම අප්‍රවාදීව ධර්මයේ හැසිරිය යුත්තේය. ජීවිතය කියන එක කොයිතරම් අවිනිශ්චිතයිද? මේ වාපිත් සෙම් කිපිලා කී දෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න ඇතිද? අපටත් එහෙම වෙන්න පුළුවන්. ඊළඟට පින්වතුනි මේ පඩිපෙල් වලින් බහිනකොට මේ පඩිපෙලකදී කකුලක් පැටලිලා වැටිලා නරක තැනක ඔළුව වැදුනොත් නරක තැනක් මේ දරුණු විදිහට වැදුනොත් අපේ ජීවිතේට කොයිතරම් අනතුරක් එක ෂණයෙන් සිද්ධ වෙන්න පුළුවන්ද? එහෙම අනතුරු වලට භාජනය වෙලා පින්වතුන්ලා දැකලා ඇති වුණ තරම් සමහර වෙලාවට මේ
වාහන අනතුරු ආදියට පත් වෙලා මේ හොඳට හිටපු ජීවිත එක තැන් වෙලා ඇඳට වැටිලා දුක් විඳිනවා. ඔබ ඕනේ තරම් දැකලා ඇති. හැබැයි ඔබට මතක් වෙන්නේ මේ අනතුර මා කරාත් පැමිණෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මෙසේත් නුවණින් සලකා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නටම වෑයම් කළ යුත්තේය. භික්ෂුව තවත් නුවණින් සලකනවා. ඉතින් මේ නුවණින් සලකන කාරණා පින්වතුන් හොඳින් මතක තියාගන්න. මෙහෙමත් හිතනවා කියනවා. හුදෙකලාවේ වනයේ වාසය කරන මා සිංහයෙකු සමග හෝ ව්‍යාග්‍රයෙකු සමග හෝ දිවියෙකු සමග හෝ වලසෙකු සමග හෝ කරබානා වලසෙකු සමග හෝ මෙවනු බිහිසුණු සතෙක් සමග හෝ එකතු වන්නේ නම් ඔහු මාගේ ජීවිතේ නසන්නාහුය. එයින් මාගේ මරණය සිද්ධ විය හැක්කේය. එය මාහට අනතුරකි. ඔන්න භික්ෂුව එහෙමත් හිතනවා. මේ ජීවිතේ ගත කරනකොට බිහිසුණු සතුන්ගේ පහර කෑම වලට ලක් වෙලා දැන් ඔය අපේ ලංකාවෙත් ඇතැම් පැති තියෙන්නේ අලි අනතුර තියෙන. ඉතින් අලි ගහලා මිනිස්සු මැරෙනවා. ඊළඟට කුලප්පු වෙච්චි මේ හරක් කනලා මිනිස්සු මැරෙනවා. ඒ මරණයට පත් වෙනකොට අපි අද මෙහෙම හොඳට ඉන්නවා පින්වතුනි. හෙටද ඒ අනතුර එන්නේ? එහෙම නැත්නම් අදම තව සුළු මොහොතකින් දේ අනතුර එන්නේ කියලා අපි දන්නේ නැහැ. අනතුරු ආපෂණයෙන් අපිට මේ තියෙන සුවය නැතුව යනවා. අනාගතේ බණ්ඩක් සිද්ධ වෙන්න පුළුවන් කියලා අනාගතය ගැන නුවණින් සලකන කෙනා ඉක්මන් කරලා කරගන්න ඕන කියනවා. තමන්ගේ ජීවිතේ අයහපතින් ගලව ගන්න එක. තමන්ගේ ජීවිතේ යහපතට පමුණව ගන්න එක. තමන්ගේ ජීවිතේ පව් වැඩ වලින් බැහැර වෙන එක. ඉක්මනට පින් කරගන්න එක. දැන් බලන්න ඔය පිනක් කරගන්න එකේ වාසනාව දවසක් අපේ සක්දිවිදු දෙදෙව් ලෝකාධිපති සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ දිව්‍ය රථයේ නැගිලා මාතලේ රථාචාර්යයත් එක්ක දෙව්ලොව චාරිකාවේ යනවා. මේ දෙව්ලොව චාරිකාවේ සක්දිවිදු යනකොට සක්දිවිදුට දකින්න ලැබුණා. වෙනදා නොදකින අලුත් විමානයක් මේ තවතිසාවේ පහළ වෙලා. හරි මනස්කාන්තයි මනමෝහනීයයි. සක්දිවිදු කියනවා මාතලී රථේ නවත්තන්න. රථේ නවත්තවට පස්සේ සක්දිවිදු බැහැලා මේ විමානයේ සමීපයට යනවා. එතකොට පේනවා මේ විමානයේ රනින් කර කණු තියෙනවා. ගොඩාක් උසයි. රනින් කරවපු වහලක් තියෙනවා. මේ විමානයේ පොළවත් රනින් කරවලා තියෙනවා. රනින් කරවූ ජනිල් ඊට පස්සේ රන් කණුවල රන් කොඩි ලෙල දෙනවා. මේ විමානේ පිහිටලා තිබුණේ ලස්සන පොකුණක් මැද. මේ පොකුණේ වැල්ල පවා රත්තරන් පාටයි කියනවා. පොකුණේ මාළු පීනනවා සක්දිවිදුට පේනවා පොකුණේ මාළු පීනනවා උණුත් රත්තරන් පාටයි. පොකුණේ පිපිලා තියෙනවා කියනවා යම්තාක් ජලයේ පිපෙන මල් තියෙනවද? කුමුදු, නෙළුම්, මහනෙල් ආදිය. ඒවා මේ පොකුණේ පිපිලා. ඒ මල් පවා රත්තරන් පාටයි. සක්දිවිදු විමානට ලං වෙනකොට විමානයේ ඇතුලේ ඉඳලා දෙව්දුවක් එළියට ආවා. සක්දිවිදුට ගෞරව දක්වපුවම සක්දිවිදු අහනවා ෂා සුන්දරී ඔයාට මෙච්චර ලස්සනක් ලැබෙන්න දස දිසාව බබලන එළියක් ඔයාට තියෙනවා. දස දිසාවම සුවඳවත් වෙන සුවඳක් ඔයාට තියෙනවා. දිව්‍යමය පංචකාම ගුණයෙන් ආඩ්‍ය වෙලා මෙහිම සැපයක් ඔයාට ලැබෙන්න ඔයා කරගත්ත පින මොකද්ද? මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං. දෙව්දූ මනුස්ස ලෝකෙදී ඔයා කරපු පින මොකද්ද කියලා ඇහුවා. එතකොට එයා කියනවා දේවේන්ද්‍රය පිනක් කියලා මහ දෙයක් මං කරගත්තේ නෑ. එදා දේවේන්ද්‍රය මනුස්ස ලෝකේ ඉන්නකොට මම
ගෙයින් එළියට බහිද්දී ගේ ඉස්සරහා අපේ තිබුණා පුංචි වැටකොළු වෙලා. ওই වැටකොළු වලේ වැටකොළු මල් 4ක් පිපිලා තිබුණා. මේ මල් 4 දකින්නකොටම මට හිතක් උපන්නේ අනේ මේ මල් මට භාග්‍යතුන් වහන්සේගේ සෑයට පුදන්ට ඇත්නම් කියලා. ඉතින් දේවේන්ද්‍රේ මම මේ මල් 4 කඩා ගත්තා. ඒ මල් 4ත් අරගෙන අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ගුණ සිහි කරමින් අපේ ගෙට ළඟම තිබුණ සෑය වදින්ට කියලා මම පාරට බැහැලා එමින් හිටියේ. අනේ දේවේන්ද්‍රය මට සෑය දැක ගන්න ලැබුණේ. පිස්සු හැදිච්ච ගවදනක් ඇවිල්ලා මට එනගෙන ගියා. දේවේන්ද්‍රේ මා නිදා පිබිදියක් වගේ මේ දිව්‍ය විමානයේ ස්වර්ණමය සැප සහිතව උපන්නා. එහෙනම් බලන්න පින්වතුනේ ඒ අම්මට ඒ මනුස්ස දුවට අනාගතේ Tamanට හරකෙක් කැනලා මැරෙනවා කියන එක දැක ගන්න ලැබුණේ නැහැ. හැබැයි මේ අනාගත අනතුරු එන්න කලින් පින කරගන්න ලැබුණා. ඒ අනතුරු එන්න පෙර Tamanට ඒ පින රැස් කරගන්න නොහැකි වුණා නම් කොයිතරම් අභාග්‍යයක් කරා ජීවිතේ යන්න තිබුණාද? ඒ නිසා ජීවිතේ ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද නොවි තමන්ගේ යහපත එකතු කරගන්න පින්වතුනි. මොකද මේ ජීවිත අනතුර මේ අන්ත්‍රාව අපිටත් එහෙම් පිටින්ම තියෙන නිසා. ඊළඟට මේ ආරණ්‍ය වාසී භික්ෂුව මෙහෙමත් හිතනවා කියනවා. හුදෙකලාව වනයේ වාසය කරන මම සොරකම් කළ හෝ සොරකම් නොකළ හෝ පුද්ගලයන් සමග ඇසුරට වැටෙන්නේ නම් ඔවුන්ද මාගේ ජීවිතය තොර කරන්නේය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ. ඇතැම් දරුණු මිනිස්සු ඉන්නවා, පාපි මිනිස්සු. ඒ පාපි මිනිස්යන්ගේ පවිතු ක්‍රියාකාරකම් වලට අහිංසකයෝ මැදි වෙනවා. ඒ මැදි වුණාට පස්සේ ඒකුම් තමන්ගේ ජීවිතය තොර කරලා දානවා. දැන් ඒකට උදාහරණ විදිහට බලන්න පින්වතුනේ මේ පාස්කු ප්‍රහාරය මේ බොහෝම මෑතක ඇති වුණේ. පාස්කු ප්‍රහාරයට ගොදුරු වුණේ අහිංසකයෝ. ඒ මිනිස්සු තමන්ගේ කටයුතු වලට වෙනදා වගේම ගිහින් හිටියා. පවිටෝ ටිකක් තමන්ව ඝාතනය කරන්න උගලක් අටවලා තියෙනවා කියලා ඒ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. නමුත් එක මොහොතයි තමන්ගේ ජීවිතේ එක ක්ෂණයකින් විනාශ වෙලා ගියා. සමහර විට ඒ මැරිච්ච අය අතර ඉන්න ඇති බොහෝ කාලයක් නිරේ දුක් විඳලා කලාතුරකින් මේ මනුස්ස ලෝකෙට ඒ නිරා දුකින් නිදහස් වෙලා කල්ප ගානකින් මේ මනුස්ස ලෝකෙට ආපු අය එතන ඉන්න ඇති. මේ මනුස්ස ලෝකේ ඉන්න තියෙනවා නම් මේ කාලේ හැටියට අවුරුදු 80ක්. ඒ අසත්පුරුෂයෝ නිසා ඒ අයට ඒ ටික අහිමි වෙලා ගියා. මේ මිනිස්සෙක් විදිහට මනුස්ස ලෝකේ වදින සිසිල් සුලම් පොද මිනිස්සුත් එක්ක තියෙන මේ සුව පහසු ඇසුර මේ මනුස්ස ලෝකේ යමක් කාලා ඇඳලා ඉන්න තියෙන අවස්ථාව මේවා පවා අහිමි වෙලා ගියා. අපි ඊට එහා ගත්තොත් එහෙම මේ වගේ කාලයක මනුස්ස ලෝකේ මේ ලංකා භූමියේ උපන්න අයට කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබේ. ධාතු වන්දනා කරන්නට අවස්ථාව තිබේ. බෝධි වන්දනා කරන්නට අවස්ථාව තිබේ. මේ සියල්ල එක මොහොතකින් අවසන් වුණා. සොර සතුරු උවදුරු, ත්‍රස්තවාදී උවදුරු මේ ආදී දේට මැදි වෙනකොට ඒවා හේතුවෙන්ද ජීවිතය අහිමි වී යන්නේය. ඒවා හේතුවෙන්ද ජීවිතයට මරණය පැමිණිය හැක්කේය. එසේ මරණය පැමිණීමට ඉඩක් ඇති ජීවිතයක් ලද ඔබ ඒ ගැන නුවණින් සලකා දැන්දැම්ම හොඳින් තමන්ගේ ජීවිතේ අයහපතින් බැහැර කරගෙන යහපතේ පිහිටුවා ගන්නට ඕන. අන්න එහෙම හිතට අරගන්න ඕන.
එසේ හිතට අරගත්ත කෙනා තමයි තමන්ගේ ජීවිතය අනාගතය ගැන හිතලා සාර්ථකව කටයුතු කරන්නේ. සමහර කෙනෙක් ජීවිතය අනාගතය ගැන හිතනවා හැමෝම. බොහෝ දෙනෙකුට අනාගත ප්‍රාර්ථනා තියෙනවා. හැබැයි අනාගත ප්‍රාර්ථනා පින්වතුනි ජීවිතයක් මුළුමනින්ම සපුවත් කරන ඒවා නෙවෙයි. ජීවිතය මුළුමනින්ම සපුවත් කරන ප්‍රාර්ථනා නෙවෙයි බොහෝ වෙලාවට මනුස්සයට තියෙන්නේ. එක තරුණ මහත්තයෙක් ඒ තරුණ මහත්තයාගේ යාළුවෝ අපේ අසපුවලට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ මේ පොහොය දවසට සිල් අරගෙන සීල භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා යහපත් ප්‍රතිපදාවකට ගන්නට වාසනාවන්ත වුණා. නමුත් තමන්ගේ මිත්‍රයා මේවට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට උනන්දු කරවලා තියෙනවා. ඉතින් යාළුවනේ. යාළුවෝ කියලා තියෙනවා ඔය අනිත් කටයුතු වලම යෙදෙමින් ඉන්නේ නැතුව මේ පොයකටවත් මේ අසපුවට ඇවිල්ලා අපි සිල් අරගෙන බණ ටිකක් අහලා ඒ කටයුත්තත් කරගමුයි කියලා. එතකොට මෙයා කියලා තියෙනවා මේ නෑ මම ඇත්තටම එන්න ඕන. නමුත් මේ කාලේ මං රස්සාවේ කටයුතු ටික ඒ ටික පිළිවෙලක් වෙච්ච ගමන් මං එනවා. ඒතර තව කාලෙකින් යාළුවා මතක් කළා. එතකොට මෙයා කියලා තියෙනවා මම මේ කාලේ තින් මේ මටම කියලා ගයක් හදන්න මහන්සි වෙනවා. ඒකේ කටයුතු ටික ඉවරෙච්ච ගමන් මම ওই පැත්තට අවධානය යොමු කරනවා. තව කාලයකට පස්සේ කිව්වා මං දැන් විවාහය ගැන හිතන්නේ. විවාහේ කටයුතු පිළිවෙලක් වෙච්ච ගමන් මං එනවා. විවාහ වුණා. විවාහ වුණාට පස්සේ යාළුවෝ මතක් කළා. එතකොට කිව්වා තාම ඉති විවාහ වෙච්ච අලුතනේ. තව ටික කලක් ගියාම එනවා. විවාහ වෙලා ටික කලක් යනකොට ඔන්න දරුවෙක් ලැබෙන්න නෝනට. එතකොට යාළුවන්ට කියලා තියෙනවා මම නෝනට දරුවා ලැබුණාට පස්සේ දරුවත් එක්කම එනවා. අනේ දරුවත් හම්බ වුණා. දරුවා හම්බ වුණාට පස්සේ යාළුවන්ට කියලා තියෙනවා මම මේ දැන් දරුවා ටිකක් ලොකු වුණාම නැත්තම් අනිත් අයට කරදරේනේ. දරුවා ලොකු වුණාම මං එනවා. දරුවා යාන්තම් අවුරුද්දක් වගේ වෙනකොට මේ මහත්තයයි නෝනයි දරුවයි තුන්දෙනාම ගමනක් යමින් ඉද්දි වාහනේ ඇක්සිඩන්ට් වුණා. දරුවයි නෝනයි දෙන්න බේරුණා. ඒ මහත්තයා කාලාන්තරයක් තිස්සේ යහපතේ හැසිරීම කල් දමපු මේ මහත්තයා යහපතේ හැසිරීමට අවකාශයක් නොලබාම මේ ජීවිතය අත්හැරලා දාලා යන්න ගියා. ඒ නිසා පින්වතුනේ හොඳට මේ දේශනා අපිට හරි ප්‍රයෝජනයි. අපේ ජීවිතේ හරිම ඉලක්කයට පමුණවා ගන්නට. ඒ නිසා මේ ආරණ්‍ය වාසී භික්ෂුවක් හිතන විදිහ මෙහි තියෙන්නේ. නමුත් බලන්න ඒක අපිට කොයිතරම් අපූර්වට ගලපා ගන්න පුළුවන්ද? ඔහු මෙහෙමත් සිහි කරනවා. ආරණ්‍ය වාසී භික්ෂුව ආරණ්‍ය වසමින් මෙහෙම හිතනවා. මේ ආරණ්‍ය වනාහි බිහිසුණු අමනුෂ්‍යෝ සිටිත්මය. ඔහු මාගේ ජීවිතය තොර කළ හැක්කේය. එහෙයින් මාගේ මරණය සිදුවිය හැක්කේය. එය මාහට අන්තරාය කරය. ඔන්න හිතන කාරණේ. අමනුෂ්‍යයෝ ඉන්නවා මේ මිනිස්සුયો අතරේම රුදුරු අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ රුදුරු අමනුෂ්‍යයෝ අපේ ජීවිතයකට කොයි මොහොතේ අනතුරු කරනවාද කියලා අපි දන්නේ. පින්වතුනි අමනුෂ්‍ය අනතුරක් ජීවිතයට එනකොට ඒ අමනුෂ්‍යයා සමහර විට ජීවිතේ සම්පූර්ණයෙන්ම තොර කරලා දානවා. එහෙම නැත්නම් තමන්ගේ සිහිය විකල් කරලා දානවා. තමන්ගේ සුව පහසුව නැති කරලා දානවා. අමනුෂ්‍ය ග්‍රහණයට අහුවෙච්ච අය ඔබ දැකලා ඇතිනේ. සමහරට ඔබගේ පවුල් වල ඇති. ඒ පවුල් වලට අමනුෂ්‍ය ග්‍රහණයක් ආවට පස්සේ ඒක බේර ගන්නට කොච්චර අමාරුද කියලා පෞද්ගලිකව ඔබත් බොහෝ දන්නවා ඇති. බලන්න මේ භික්ෂුවල් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ ධර්මයේ හැසිරෙන කෙනාගේ ස්වභාවය මේකෙන් තේරුම් ගන්න ඕන ඔබ. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ මේ අපිට මේ අහංකාර වෙන්න කාරණාවක් නෙමෙයි. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ නුවණ උපද්ද ගන්න තියෙන දෙයක්. ජීවිතය ගැන හැබෑම නුවණක්.
බොහෝ දෙනෙක් මේ ධර්මයේ හැසිරෙනකොට ඒ ධර්මයේ හැසිරීමෙමුත් තමන් කැපී පෙනෙන්න උත්සාහ කරනවා. තමන්ගේ ජීවිතය ගැන මහා අහංකාරකමක් ඇති කරගන්නවා. නමුත් බලන්න අහිංසක භික්ෂුව වනයේ වාසය කරද්දී හිතන විදිහ. මේ වනවාසී මං සිල් ගුණදම් පුරන්ට ඇවිල්ලා ඉන්නකොට මොකෙක් හරි යකෙක් මට අනතුරු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් හිතන්නේ අපි සිල් ගන්නවා නම් අපට අමනුෂ්‍යව කරදර කරන්න බෑ. අපි දන් දෙනවා නම් අපට අමනුෂ්‍ය කරදර එන්න බෑ. අපි මේ සාමින් වහන්සේලා ඇසුරු කරනවා නම් අපට අමනුෂ්‍ය කරදර එන්න බෑ කියලා එහි මහා තමන් ගැන මහා විශේෂයක් හිතන් ඉන්නවා. එහෙම එකක් නෑ පින්වතුනි. අපි මේ සිල් ගුණධර්ම ආරක්ෂා කරනවා කියන එක අපි පෞද්ගලිකව අපේ ජීවිතේ මෙලොව පරලොව දෙලොවටම රැකවරණයක් පිණිස ඇති කරගන්න ආශිර්වාදයක් මිසක් ඒක මේ යුද ඇඳුමක් ඇඳගත්තා වගේ එකක් නෙවෙයි. මේ ධර්මයේ ඉගෙනගෙන සීලයක් ගුණයක් පුරන්නේ කෙනෙක් ජීවිතය ගැන තියෙන වැටහීමක් නිසා. ඒ වැටහීම තමයි මේ ජීවිතේට තියෙන අනතුර. බලන්න ආරණ්‍යයේ ඉන්න භික්ෂුව ජීවිත අනතුර හිතන හැටි. මේ ජීවිතේ මෙහෙම ගත වුණාට සර්පෙක් දෂ්ට කරලා ගෝනුස්සෙක් පත්තයෙක් දෂ්ට කරලා ඒ හේතුවෙන් මැරෙන එකක්. ඩෙංගු මදුරුවෙක් විදලා ඒ ඩෙංගු මදුරුවා නිසා ජීවිත අනතුරු කොච්චරක් වෙන්න ඇද්ද කියලා ඔබ ලෝකයේ ගැන විමසලා බලන්න. ලෝකයේ කී දෙනෙක් ඩෙංගු හැදිලා මැරිලා තියෙනවද? එතකොට මේ පුංචි මදුරුවෙක් නිසා ජීවිත කීයක් අන්තරා වෙලා තියෙනවද? ඉතින් අපිට එහෙම වෙන්න බැයිද? මේ ජීවිතේට වෙන්න තියෙන දේ. ඊළඟට පය පැකලී වැටිලා ලෝකයේ කී දෙනෙක් මැරෙන්න ඇද්ද? ඇයි අපට එහෙම වෙන්න බැරිද? ආහාර ගන්නකොට ওই ආහාරයේ හිර වෙලා කී දෙනෙක් මැරෙන්න ඇද්ද? කාපු කෑම විස වෙලා කී දෙනෙක් මැරෙන්න ඇද්ද? වාපිත් සිම් කිපිලා කී දෙනෙක් මැරෙන්න ඇද්ද? ඇයි අපේ ශරීරය කියලා කියන්නේ එහෙම මරණයටපත් වෙන එකක් නෙමෙයිද? ඊළඟට මේ ශක්ති සම්පන්න සත්තු ගහලා ඒ සත්තුන්ට මැදි වෙලා සමහරට ඌරෝ ගහලා මැරෙනවා. සමහර වෙලාවට මේ හරකුන් ඇනලා මැරෙනවා. සමහර වෙලාවට අලි ගහලා මැරෙනවා. මේ වගේ දේවල් නිසා කොච්චර අනතුරු වෙලා ඇද්ද? ඇයි අපේ ජීවිතේට එහෙම වෙන්න බැරිද? ඊළඟට සිහි කරනවා සොර සතුරන්ගේ ත්‍රස්තවාදීන්ගේ දරුණු මිනිසුන්ගේ උවදුරු වලට මැදි වෙලා ඒව හේතුණුත් මැරෙන්න පුළුවන්. අන්නේසේ ඔහු මරණය සිහි කරනවා. කොටින්ම අපට නොපෙනෙන අපි නොදකින අමනුෂ්‍යයන්ගේ අමනුෂ්‍ය ග්‍රහණය නිසා පවා අපේ ජීවිත කරා මරණය පැමිණෙන්න පුළුවනි. ඒ නිසා අප්‍රමාදීව මන් ධර්මයේම හැසිරෙන්න ඕනා කියලා. අනාගතේ මරණ බය දකින භික්ෂුව යහපතේ හැසිරෙනවා. අයහපත බැහැර කර ගන්නවා. ඔන්න ඔබට යහපතේ හැසිරෙන්නත් තමන්ගේ ජීවිතයේ අයහපතින් බැහැර කර ගන්නටත් නුවණින් විමසන්න හොඳ ක්‍රමයක්. අනාගතේ මරණය දකින්න. ဒုတိ ය අනාගත බය සූත්‍රයේ මෙහිම කාරණාවක් සඳහන් වෙනවා. භික්ෂුව මෙහිමත් සිහි කරනවා කියනවා. කොහොමද හිතන්නේ? මං මේ කාලේ නම් බොහෝම තරුණයි. කළු කෙස් මගේ තියෙන්නේ. තාම ඒවා සුදු වෙලා නැහැ. භද්‍ර යෞවන කාලේ මං ඉන්නේ. මේ යෞවනය කියලා කියන්නේ ජීවිතේ පළවෙනි වයස. යම් හේකින් මේ ශරීරය වයසට යන කාලයක් එනවා. ඒ වයසට යන කාලේ ආපුවාම වයසට යෑමෙන් මැඩගන්න මගේ ජීවිතේ මට පහසුවෙන් වාසය කරන්න බැරුව යනවා. වයසට ගියාට පස්සේ කන් ඇහෙන්නේ නැතිව යනවා. ඇස්වල පෙනීම දුර්වල වෙලා යනවා. කායික ශක්තිය දුබල වෙලා යනවා. පහසුවෙන් යාපනය වෙන්න පහසුවෙන් යැපෙන්න බැරුව යනවා. කණ්ඩ බොණ්ඩ ගියාම හරියට තෝරගන්න වෙනවා. අහවල් එක් කෑවොත් අසවල් දේ වැඩි වෙනවා කියනවා. අසවල් දේ කෑවොත් අසවල් දේ වැඩි වෙනවා කියනවා. හරි ජරමර ගොඩයි.
ආන් එහෙම මගේ ජීවිතයට අනතුරක් තියෙනවා. මං නාකි වෙනවා. නාකි වෙන මට කුසල් කරගන්න එක යහපතේ හැසිරෙන එක පහසුවෙන් කරගන්නට ලැබෙන්නේ. හැබැයි මේ තරුණ කාලේ මං උනන්දු වුණොත් එහෙම ජීවිතේ පව් බැහැර කරලා ජීවිතයට යහපත් දේ එකතු කරගන්න දැන් පුළුවන්. ඒ නිසා නාකි වෙන්න කලින් මම මේක කරගන්න ඕන කියලා අනාගතේ නාකි වීම සිහි කරන භික්ෂුව දැන් අප්‍රමාදී වෙන්න ඕනා. එහෙමනම් මේක භික්ෂුවකට විතරක් අයිති ගන්න නෙමෙයිනේ. උපන් සියලු දෙනා මේ ලෝකේ නාකි වන්නේමය. මේ බණපදයට සවන් දෙන ඔබත් නාකි වන්නේය. ඒ නිසා වයසට යෑම කියන අනතුර අනාගත බය ඔබේ ජීවිතයට පැමිණෙන්න පෙර. දැන් වයසට ගියපු කෙනෙක් නම් මේ බණ අහගෙන ඉන්නේ තවත් වයසට යනවානේ. ඒ වයසට යෑම පැමිණෙන්න පෙර තවත් ජරා ජීර්ණ වෙන්න පෙර තවත් දිරන්න පෙර පින්වතුනි පමා වෙන්න එපා. ධර්මයේ හැසිරෙන්න. පමා වෙන්න එපා පින්දහම් කරගන්න. පමා වෙන්න එපා මේ ශ්‍රද්ධා රූප වාහිනියෙන් එහෙම ඔබට මේ වසංගත කාලේ වුණත් ඔබට නොයේ පින්කම් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසනවා. අපේ අසුබ සංචිතය කරන පින්කම් ගැන මතක් කර කර ඔබට අනුමෝදන් කරනවා. ඒ ආව අනුමෝදන් වෙන්න පවා ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද නොවි ඒ කටයුතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනා. ඒ තමයි අනාගතේ බය සිහි කරන තව ක්‍රමයක්. ඉතින් කාල වේලාව කෙටි නිසා අපි ඔබට මේ ටික ඉක්මනින් කියලා දෙනවා. ඔබ මේක හොඳින් මතක තියාගෙන මේ ආශ්‍රයෙන් හොඳට නුවණින් සලකන්න. ඊළඟට භික්ෂුව මෙහෙමත් හිතනවා. මේ කාලේ නම් මට ආබාධ අඩුයි, ලෙඩ දුක් අඩුයි. අල්ප රෝග ඇත්තේ. කන බොන දේ බොහොම හොඳින් දිරවා යන්නේ. ඒ කියන්නේ භික්ෂුව හිතනවා කියනවා මට මේ කාලේ සීතල කෑම කෑවත් දිරවනවා, උෂ්ණ කෑම කෑවත් දිරවනවා. ඉතින් එහෙම ලොකු අරුබුදයක් නැහැ. හැබැයි යම් කලක මේ ශරීරය ගොඩක් රෝගයන් ස්පර්ශ කරන්න පටන් ගන්නකොට ආන් එහෙම කාලේ මට මේ පහසුව නැතුව යනවා. රෝග ශරීරයට පැමිණුණාට පස්සේ අපි පත්‍යං ආහාරම ගන්න ඕන. නැත්නම් රෝගේ උත්සන්න වෙනවා. ලෙඩේ ගැනම හිතන්න ඕන. මේක කරන එක මේ ලෙඩේට හොඳද මන්ද? මෙව්ව කණ එක මේ ලෙඩේට හොඳද මන්ද? අපි මේ දහසකුත් දේ හිත ලෙඩේ ගැන කල්පනා කර කර ඉන්න අපට ජීවිතේ යහපතට පමුණුවා ගන්නටත් අයහපතින් ජීවිතේ බැහැර කර ගන්නටත් තියෙන අවකාශය ගොඩක් ඇහිරෙනවා. අන්න ඒ නිසා දරුණු රෝගාබාධ මේ සිරුර ස්පර්ශ කරන්නට පෙර අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඔබ සිත පිහිටුව ගන්නට. ඊළඟට භික්ෂුවක් මෙහෙම නුවණින් සලකනවා කියන මේ අනාගත බය සූත්‍ර 4ක් තියෙනවා පින්වතුනේ. අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ මේ දේශනා තිබෙන්නේ. මම මේ දේශනා වලින් කොටස් කිහිපයක් තමයි ඔබට මේ කියලා දෙන්නේ. මේකේ තවත් කාරණාවක් තියෙනවා මෙහෙම. මෙකල වනාහි මිනිස්සු සමගියෙන් සතුටු වෙමින් වාද විවාද නොකරමින් කිරිහා දිය එක් වූ කලකමින් ඔවුනොවුන් ප්‍රිය ඇසමින් බලමින් සන්තෝෂයෙන් වසයි. නමුත් යම් කලක ත්‍රස්තවාදී උවදුරු හෝ සොරසතුරු උවදුරු හෝ යම් උවදුරක් පැමිණෙන්නේද එකල්හි මිනිසුන්ගේ මේ තිබෙන සමගිය නැතුව යන්නේය. මිනිසු බිහිතියට පත්ව හැඟවී ආරක්ෂාව පතන්නට සිදුවෙන කාලයක් පැමිණෙන්නේය. අනේ ඉබඳු කලක් පැමිණියොත් මට මේ පහසුව නැතිවන්නේ. පින්වතුනි එහෙම වෙන්න බැරිද? අපි ගිය අවුරුද්දේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් තෙමගුල සමරන බලාපොරොත්තුවෙන් අපි හිටියා. නමුත් ත්‍රස්තවාදී උවදුරක් නිසා බෝම්බ ප්‍රහාරයක් ඇති වෙලා මේ රටේ තිබුණ සාමකාමී බව නැතුව ගියා. අපට සිද්ධ වුණේ නැද්ද පින්වතුනි ආරක්ෂාවක් පතන්න? ඉතින් අනාගතේ එහෙම වෙන්න බැරිද? ඕනෙ තරම්.
ඊළඟට මේ කාලේ හොඳට නුවණින් සැලකුවොත් අපි කවුරුත් නොපැතූ විදිහේ එකක් මේ මුළු ලෝකයේ වැළඳගත්තා වසංගතය. අපිට තිබුණු සාමාන්‍ය සුවපහසු නැතුව ගියේ නැද්ද? නැති වෙලා ගියා. ආන්න එහෙම අපි ඒව නුවණින් සලක ගන්න ඕන. එසේ නුවණින් සලකලා තමන්ගේ ජීවිතේ අප්‍රමාදීව දහම් මගට යොමු කර ගන්නට යහපතට පමුණවා ගන්නට අපි කවුරුත් දක්ෂ වුණොත් අනාගතයේ ඒ බය අපේ ජීවිතේ ස්පර්ශ කරනකොට අපට ඒ බය ස්පර්ශ කළා දැන් අපි යහපතේ හැසිරෙන්නේ නැතුව හිටියත් මේ අනාගත බය අපේ ජීවිතේ ස්පර්ශ කරනවා. හැබැයි අපි හොඳට යහපතේ හැසිරලා හිටියා නම් අනාගතයේ මේ බය මේ අනතුරු අපේ ජීවිතේ ස්පර්ශ කරනකොට ඒ අනතුරු වලින් ඒ බයවල් වලින් අපේ මේ ශරීර කූඩුවට විපතක් කරන්න පුළුවන් වෙයි. හැබැයි පින්වතුනි සසර ගමනේ යන අපට අපේ ජීවිතේ විශාල ආරක්ෂාවක් සලස ගන්නට අවකාශ ලැබෙවි. දැන් බලන්න අර හිටි අපි පුංචි කාලේ ඉඳලා අහලා තියෙනෝනේ. චත්ත මානවක. චත්ත කියලා කියන තරුණයෙක්. අවුරුදු 16 වෙද්දී තක්ෂශිලා ගිහිල්ලා ඉගෙන ගත්තා. අධ්‍යාපනයේ අවසන් වුණාට පස්සේ ගෙදර ඇවිල්ලා තමන්ගේ ගුරුතුමාට ගුරු පඬුරු දෙන්න කියලා රන් කහවණු අරගෙන ආයමත් ගුරුත් ගෙදරට යන දවස ඒ ගුරු ගෙදරට පාර වැටලා තිබුණේ පාළු පාරක. චත්ත මේ රන් කහවණු පොදිය අරගෙන යද්දි චත්ත දන්නේ නැහැ. චත්තට පැමිණෙන්න තියෙනවා අනාගත බයක්. හොරමුලකට අහු වෙලා ගුටි කාලා මැරෙන්න වෙනවා. ඒ කාලේ හිටිය අපගේ මහා කාරුණික බුදුරජාන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දැක්ක චත්තට තව මොහොතකින් පැමිණෙන්න තියෙන මේ බය. බුදුරජාණන් වහන්සේ චත්තමානවක ගමන් කරන මාර්ගයේ රුක්සෙවණකට වැඩම කරලා හිටියා. චත්තමානවකට භාග්‍යතුන් වහන්සේ කතා කරනවා චත්ත මෙහෙන්න කිව්වා. එතකොට මේ චත්ත තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා චත්ත ඔබ තෙරුවන් සරණ ගියාද? අනේ ස්වාමීනි මං තෙරුවන් සරණ දන්නේ. එහෙනම් චත්ත මේ මොහොතේ ඉඳන් තෙරුවන් සරණ යන්ට කියලා තෙරුවන් සරණේ පිහිටියා. ඒ තෙරුවන් සරණේ පිහිටවනකොට චත්තට දක්ෂකමක් තිබ්බා තෙරුවන් සරණේ ඉක්මනින් පිහිටන්ට. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඇහුවා චත්ත ඔබ සිල් රකින්නවද? අනේ ස්වාමීනි මං සීල දන්නේ. ආහෙනම් චත්ත මේ සිල්පද ටික රැක ගන්නට කියලා පන්සිල් සමාදන් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ චත්තමානවකට තෙරුවන දුන්නා. මේ පංචශීලයේ දුන්නා. ඒ තෙරුවන් සරණේ පිහිටලා පන්සිල් රකින්න ලැබුණේ චත්තමානවකට. ඊටාම ටික වෙලාවයි. අනාගතේ එන්න තිබුණ බය ඔහුට වේගින් පැමිණුණා. හොරමුලට අහු වුණා, ගුටි කෑවා, මරණයටපත් වුණා. හැබැයි මැරෙනකොට නිදාගෙන පිපිරියක් වගේ ඔහු උපන්නේ චත්තමානවක දේව පුත්‍රයා බවට පත් වෙලා. ඒ අනාගත බය ජීවිතයට එන්න පෙර රැකවරණය හදාගන්න ලැබුණ නිසා ඒ නිසා පින්වතුනි හොඳට හිතට ගන්න මේ කාරණා අනාගතයේ තමුන්ගේ ජීවිතේ මේ අනතුරු මේ භයානක දේ ස්පර්ශ කරන්නට පෙර පින්වතුන්ලාට කල්යාණ මිත්‍ර ඇසුරේ උතුම් දහම්පද ඉගෙනගෙන නොපමාව තමන්ගේ ජීවිතේ යහපතට පමුණවා ගන්නට නොපමාව තමන්ගේ ජීවිතේ ධර්මානුකූල බවට පත් කර ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳු ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පatti ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනට පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දෙනාටත් පින් අනුමෝදන්ව ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද දේශනාවේ දායකත්වයේ දරන රම්‍යා විජේන්ද්‍ර මහත්මියගේ මියයන්ට යෙදුණු ආදරණීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පින්වතුන් හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. සුපින්වතුන් හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතය සැපෙන් සැපයට පත්වේවා. මේ දුක්ඛිත සංසාර ගමනින් ඥාතීන් ඉතා ඉක්මනින්ම නිදහස් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ජූනි මාසයේ 20 වන දින උපන්දිනය සැමරූ නිලෝෂා මුණසිංහ දියණියට සහ ජූනි 28 වන දින උපන්දිනය සමරන සොමිල් විජේන්ද්‍ර මහත්මයාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝග සුවය චිරජීවන සම්පත්තිය සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම මහනුවර නිරාශා මෑණියන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණින් නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා. අද දේශනාවේ දායකත්වයේ දරන රම්‍යා විජේන්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාට මේ දායකත්වයන්ට උදව් උපකාර කළ හැම දිනාට මේ සියලු පුණ්‍ය ධර්මියෝ අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට පින් අනුමෝදන්ව සුපින්නතුන් හැම දිනාට කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ධර්මයේ හැසිරෙන්නටත් සුවසේම ගුණ ධර්ම දියුණු කරගන්නටත් සුවසේම ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.